උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට තවත් $50,00,000ක පරිත්‍යාගයක්. ඖෂධ හිඟයක් පිළිබඳ පවතින ප්‍රචාර සෞඛ්‍ය අමාත්‍යවරයා තරේ ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා. දුම්රිය රක්ෂිත වගා කටයුතු සඳහා යොදා ගැනීමේ තීරණයක්. PMB සහල් ලබන සතියේ වෙළඳ පොළට. බංග්ලාදේශයේ ගං වතුරෙන් $3,00,000ක් අවතැන්. වසර 30කට පසුව ශ්‍රී ලංකාව මව්බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් වාර්තා කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට තවත් $50,00,000ක පරිත්‍යාගයක් කිරීමට ඉදිරිපත්ව සිටි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය එම මුදල පිරිනමයි. එක්සත් ජනපදයේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පිරිනැමීමට එකඟ වූ $60,00,000ට අමතරව එය පිරිනැමීම විශේෂත්වයකි. අඩු ආදායම්ලාභී ප්‍රජාවට ඍජුවම සැපීම සඳහා එම ප්‍රදානයේ පිරිනමන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය කියයි. කෙටිකාලීන රැකියා අහිමි වූ සහ අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට මෙන්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් එම මුදල පිරිනැමේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත ඖෂධ හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රචාර අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා තරේ ප්‍රතික්ෂේප කරයි. පාලනය කළ නොහැකි ඖෂධ හිඟයක් රට තුළ නොමැත. මින් ඖෂධ 14ක් සැපීමට නොහැකි වහොත් රෝගීන් මරණයට පත්විය හැකිය. ඒ කිසිදු ඖෂධයක හිඟයක් නැතැයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කළේය. ජල භීතිකා රෝගය සඳහා වන එන්නත්වල අඩුවක් පැවතිනි. එහෙත් මේ වන විට එම ඖෂධය රෝහල්වලට සපයා තිබෙයි. තවත් ජල භීතිකා එන්නත් මාත්‍රා 25,000ක් අද ලැබීමට නියමිතයි. ලබන මාස මුල් සතියේ චීනයෙන් තවත් එන්නත් ලක්ෂයක් ලැබීමට නියමිතයි. ඇතැම් ඖෂධවල හිඟයක් පැවතියද ඒවාට විකල්ප ඖෂධ ගණනාවක් ඇති බැවින් ඕනෑම අසාධ්‍ය රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව රෝහල් පද්ධතිය සතු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඖෂධ ආනයනය සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් කෝටි 26කට ආසන්නය. මේ වන විට විවිධ ක්ෂේත්‍රවලින් ඇමරිකානු ඩොලර් කෝටි 5කට ආසන්න මුදලක් ලැබී තිබේ. ඊට අමතරව ඔස්ට්‍රේලියානු රාජ්‍ය සෞඛ්‍ය හා අත්‍යවශ්‍ය ආහාර වර්ග සපයා ගැනීමට පසුගිය සතුදා ඇමරිකානු ඩොලර් කෝටි 5ක ආධාරයක් සැපීය. තවත් ඇමරිකානු ඩොලර් කෝටි 50කට ආසන්න මුදලක් ලැබීමට නියමිත බවත් ඉන් ඩොලර් 8 කෝටි 50 ලක්ෂයක් දැනට ලැබී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. ලබන අගෝස්තු මාසයේ වනතුරු යම් යම් දුෂ්කරතා පැවතිය හැකි. එහෙත් ලබන වසර මැද හෝ 2024 ආසන්න වනතුරු කිසිදු අවස්ථාවක රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩක් නැතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය. වත්මන් ඩොලර් අර්බුදයට ඇති එකම විසඳුම විගමනික සේවකින්ගේ ප්‍රේෂණ රටේ බැංකු ක්‍රමය මගින් රටට ගෙන්වා ගැනීම බව ඇමති මනුෂ්‍ය නානයක්කාර මහතා කියයි. ඉහළ වැටුප් සහිත විදේශ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමු කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතී. ඒ අනුව ජපානයේ වැනි රටවලින් මෙරට ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා උදා කර ගැනීම අරමුණයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනටමත් ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. එහිදී කිසිදු අතරමැදියෙකුට මුදල් දීමේ අවශ්‍යතාවක් නැතැයි පවසන අමාත්‍යවරයා රැකියා සපයන බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයින්ට හසු නොවන්නැයි ජනතාවට දැනුම් දෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දුම්රිය මාර්ග දෙපස ඇති අක්කර 14,000ක් පමණ වන රක්ෂිත ඉඩම් භෝග වගාව සඳහා යොදා ගැනීමට තීරණය කර ඇතැයි ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි.
ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ එම ඉඩම් වගා කටයුතු සඳහා ගොවි සංවිධානවලට පවරන බවයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා. මේ දුම්රිය මාර්ගයේ දෙපස අක්කර 14000ක පමණ රක්ෂිත ඉඩම් ප්‍රමාණ තියෙනවා. වාණිජ වටිනාකමක් සහිත ඉඩම් විවිධ කාර්ය සඳහා අයථාකාරයට මෙන්ම සාමාන්‍ය නීතිමය ක්‍රමවේදයන්ට අනුව මේ වන විට පවරලා දීලා තිබෙනවා. ඒ පවරලා දීලා තිබෙන්නේ ඉතා කුඩා කොටසක් බදු ක්‍රමයට දීලා තියෙන්නේ. අනිත් දෙපස තියෙන විශාල ඉඩම් ප්‍රමාණය අවුරුද්දක වැනි කෙටි කාලයකට අවශ්‍යම කෙටි කාලීන භෝග වගා කිරීම සඳහා මේ ආහාර අර්බුදයේ විසඳීමට කරන විශාල උදව්වක් වශයෙන් වාර්ෂික බදුකුලී පදනමක් යටතේ ගොවි සමිතිවලට ලබා දෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස් වෙයි. විපක්ෂයේ ගෙනෙන යෝජනාවකට අනුව රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දැක්වූ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ආණුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ පැවති සාධාරණීය යෝජනා 21 වෙනි සංශෝධනයෙන් තවදුරටත් පෙරට ගෙන යන බව පැවසීය. විපක්ෂයේ 21 වෙනි සංශෝධනයට යෝජනා 8ක් ඉදිරිපත් කර ඇතත් ඒ සියල්ල සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව අධිකරණයේ පෙන්වා දී තිබේ. ඒ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයොත් එක්ක දිගින් දිගටම සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ නියෝජනය නොකරන සියලු දේශපාලන පක්ෂ නායකයොත් එක්ක අපි සාකච්ඡා කරා. අපේ රටත් එක්ක මිත්‍ර සම්බන්ධතා තිබෙන සියලුම රාජ්‍යයන් වල රාජතාන්ත්‍රිකයන් එක්ක අපි මේවා සාකච්ඡා කළා. අති ගෞරවනීය මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ ආගමික උතුමාණන් වහන්සේලාත් එක්ක අපි මේක සාකච්ඡා කරා. වෘත්තීය සමිතිත් එක්ක සිවිල් සංවිධානත් එක්ක සාකච්ඡා කළා. මේ සියලු දෙනාගේම අදහස් අපි ලබා ගත්තා. ඒ අනුව 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු ඒ ආකෘතියට සෑහෙන දුරට ගැළපෙන ආකාරයට සංශෝධනයක් ඉදිරිපත් කරන්න සියලු දෙනාගේ එකඟතාවය ප්‍රකාශ වුණා. ඒ අනුව තමයි 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අපි සකස් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපි කරන්නේ ප්‍රායෝගිකව කළ හැකි දේවල්. ජාතික ගුවන්විදුලියේ සිටි FM සේවය සංවිධාන කරන ගායන ශිල්පී බන්දුල විජේවීර ගී ආවර්ජනා ප්‍රාසංගික අත්දැකීම ඔබ ආයමත් ඇවිදින් සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පසරු 2ට ආරම්භ වෙයි. ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වූ අස්ත්‍රික චන්ද්‍රසෝම මහතා අභාව ප්‍රාප්ත වෙයි. මේ යන විට ඔහු 60 වන වියේ පසුවිය. 1984 දී නිවේදකයෙකු ලෙස ඔහු ගුවන්විදුලියේ ආගමික අංශයට එක්විය. පසුව නිෂ්පාදකවරයෙකු, සංවිධායකවරයෙකු සහ බෞද්ධ අංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු පෙරවරු 10ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙයි. ප්‍රවීණ රංගන ශිල්පිනී අභාව ප්‍රාප්ත ලියෝනි කොතලාවල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළඹ බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදු කෙරේ. දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ. මේ යන විට ඇය 78 වන වියෙහි පසු වූවාය. 1962 දී සාමා වේදිකා නාට්‍යයෙන් ඇය සිය කලා ජීවිතය ආරම්භ කළාය. එම නාට්‍ය ඇසුරෙන් නිර්මාණය වූ සාමා චිත්‍රපටය ඇයගේ පළමු සිනමා රංගනයයි. වේදිකා නාට්‍ය චිත්‍රපට හා ටෙලිනාට්‍ය රසකට රංගන දායකත්වය සැපයූ ලියෝනි කොතලාවල මහත්මිය හොඳම නිළියට හිමි සම්මානය කිහිප වතාවක්ම හිමි කරගෙන තිබේ. මිළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සතියේ සෑම සිකුරාදා දිනකම දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 74කින් ඉන්ධන සැපීමට තීරණය කර ඇතැයි ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. ඇමති කංචන විජේසේකර මහතාගේද සහභාගීත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සමග කළ සාකච්ඡාවකදී එම තීරණයට එළඹ තිබේ. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය අමාත්‍යවරයා. පෙට්‍රෝෂෙඩ් වලට ස්ථාන 74කට ලංකාවේ විහිදී ගියාට
ඒ සිකුරාදා දවස සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන්න. ඒකේ අපි සීමාවන් දාලා තියෙනවා. සීමාවනුත් අපිට වෙනස් කරගන්නට පුළුවන්. SUV එකකට එහෙම නැත්නම් වාහනයකට ලීටර් 40කුත්, 3 wheeler එකකට ලීටර් 20කුත්, මෝටර් සයිකල් එකකට ලීටර් 10ක් කොහොමත් ඉතාමත්ම සාධනීය විදිහට බලලා තියෙනවා. හැබැයි ඒ වෙනසක් කරන්නට අවශ්‍ය නම්, ඒ අවශ්‍යතාවයන් වල වෙනසක් ඇති වෙනවා නම් ඒක අපිට සාකච්ඡා කරලා විශ්ල ගන්න පුළුවන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. කොළඹ නුවර මාර්ගයේ යක්කල 31න් 3 පාලමේ එලා ඇති ජනනල පද්ධතිය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් අද රාත්‍රී 10 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 8ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ගම්පහ නගරයේ ගම්පහ මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, යක්කල මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා කොටස, උඩුගම් මාර්ගයේ සතොස අසල පාලම දක්වා කොටස සහ ජායල මාර්ගයේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා කොටස එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශයි. විදෙස් පුවත් බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර හේතුවෙන් ලක්ෂ 3කට අධික පිරිසක් අවතැන් වෙති. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 32කි. ලක්ෂ 40කට අධික පිරිසක් ගංවතුරෙන් කොටු වී සිටින බව වාර්තා වෙයි. අගමැතිනි ෂේඛ් හසීනා වජීඩ් මහත්මිය ඊයේ ගංවතුර බලපා ඇති ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. ප්‍රාදේශීය බලධාරීන් හමු ඇය පීඩාවට පත් වූවන් සඳහා ක්‍රියාත්මක මානුෂීය ආධාර වැඩපිළිවෙල පිළිබඳව සොයා බැලුවාය. මාලි රාජ්‍යයේ මෝප්ට් කලාපයේ ගම්මාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියෝ 132 දෙනෙක් මරණයට පත් වූහ. සන්නද්ධ කල්ලියක සමාජිකයින් ගම්මාන 3කට ප්‍රහාර එල්ල කළ බව මාලි රාජ්‍යයේ බලධාරීහු පැවසූහ. සන්නද්ධ කල්ලියේ සමාජිකයෝ කිහිප දෙනෙක්ද මරණයට පත් වූහ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. රුහුණු මාගම්පුර ප්‍රදේශයේ බුන්දල පුරාණ එල්ලංගා වැව් පද්ධතියට අයත් කරගා වැව පිළිසකර කටයුතු මෙවන විට අවසන් වී තිබේ. වසර ගණනාවක් තිස්සේ ගොඩ වී ජලජ ශාකවලින් වැසී යමින් පැවති මෙම පැරණි වැව කුඹුරු අක්කර 200කට පමණ ජලය සපයයි. සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය මූලිකව පිළිසකර කටයුතු සිදු කළේය. වැවේ සියලු ඇලවේලි යලි ඉදිකර තිබේ. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 10කට ආසන්නය. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. වසර 30කට පසුව මව්බිමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් පරදවා එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වේ. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සිව්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මීට පෙර 1992 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් අත්කරගෙන තිබේ. ඇලන් බෝඩ එදා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය. ඊයේ ලද ජයග්‍රහණයත් සමග එක් තරගයක් ඉතිරිව තිබේදී ශ්‍රී ලංකාව තරග 3ට 1ක් ලෙස තරගාවලියේ ජය අත්කරගෙන තිබේ. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49කදී සියලු දෙනා දැවි ලකුණු 258ක් රැස් කළේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 110ක් රැස් කළේය. ඒ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකයයි. 1-6 පහරක් සහ 4 පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. ධනංජයද සිල්වා ලකුණු 61යි. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 50 තුළ සියලු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 254ක් පමණි. ඩේවිඩ් වෝන ලකුණු 99යි. චාමික කරුණාරත්න, ධනංජයද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්ස් කඩලු 2 බැගින් බිඳ හෙළුහ. චරිත් අසලංක තරගයේ වීරයා ලෙස නම් කෙරිනි. ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පස්වන සහ අවසන් එක්දින තරගය ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම ලබන සිකුරාදා පැවැත්වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද.
වියලවි මණ්ඩලය නිෂ්පාදනය කර බෙදා හරින සහල් PNB රයිස් වෙළඳ නාමය යටතේ ලබන සතියේ වෙළඳපළට නිකුත් කෙරෙයි. පළමු අදියර යටතේ සහල් තුග කොළඹ නගරී ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා කියයි. පාලන මිලට වඩා අඩුවෙන් අවම මිලක් යටතේ ඒවා ජනතාවට අලෙවි කෙරෙයි. කිලෝග්‍රෑම් 5 සහ 10 පැකට් වශයෙන් එම සහල් තුග ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ලොරි රථවලින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී අලෙවි කිරීමට විධිවිධාන යොදා තිබේ. පළමු තොගේ වශයෙන් සහල් පැකට් ලක්ෂ 2ක් අලෙවි කිරීම වී අලෙවි මණ්ඩලයේ අරමුණයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U-Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දිනු වෙන අය එන LOC සමූහය එන්න දිනු වෙන්න. දකුණු පළාතේ මත්ස්‍ය මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ සහ ජනතාව පවසති. ගෙවී ගිය මාස දෙක තුළ එහි මාළු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 500කින් පමණ ඉහළ ගොස් තිබේ. මේ වන විට දකුණු පළාතේ මාළු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 800ත් 1300ත් අතර පවතී. පළාතේ ග්‍රාමීය අභ්‍යන්තර ප්‍රදේශවලට මාළු ලැබීමේ අඩුවක් පවතින බවද ජනතාව පවසති. ඉන්ධන හිඟේ මාළු මිල ඉහළ යාමට හේතුවයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්මය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. මීළඟට දවසේ සටහන. මෙරට තුළ ප්‍රධානතම ගැටලු කිහිපයක් ඇති වූයේ පසුගිය කොවිඩ් වසංගතයේ අවසානයත් සමගයි. ඉන්ධන, ගෑස් සහ ඖෂධ පිළිබඳ ප්‍රධාන ගැටලු තුනක් ඇතිවිය. රටකට එල්ලවන අභියෝගාත්මක ප්‍රශ්න තුළ කොවිඩ් වසංගතයෙන් අඩුම ජීවිත සංඛ්‍යාවක් මරණයට ගොදුරු වූ රට ලෙසට රජය ජයග්‍රහණයක් ලබා ගත්තේය. එසේ සිදු වූයේ ඒ වෙනුවෙන් කළ කැපවීම මතයි. මේ අතර ඩොලර් හිඟේ නිසා මෙරටට ඖෂධ ලබා ගැනීමට නොහැකිව රෝහල්වල රෝගීන් තැන තැන මිය යන පරිසරයක් ඇතමුන් විසින් මවා පෑවේය. රෝහල්වල අතිවිශාල ඖෂධ හිඟයක් ඇති බව පෙන්වා දුන්හ. ඖෂධ හිඟයක් ඇති වූ බව සත්‍යකි. එහෙත් රජය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව මේ රටේ දෙවිවරු ලෙස හඳුන්වන වෛද්‍ය කණ්ඩායම් මෙම ගැටලුව විවේචනය කරමින් සිටිනවට වඩා ඉතාමත් නිහඬව එම අභියෝගයට මුහුණ දී අද වන විට 2024 වර්ෂය දක්වා මේ රටේ රෝගවලට ප්‍රතිකාර කිරීමට ඖෂධ හිඟයකින් තොරව ලබාගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රබුක්වැල්ල මහතා උපදේශක වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු සමග එක්ව කළ මෙම නිහඬ ක්‍රියාවලිය තුළින් වසරකට මෙරටට ඖෂධ සඳහා වැය වන ඩොලර් මිලියන 260 දෙගුණයකටත් වැඩි මුදලක් රැස් කරගෙන ඇත. රටේ ඖෂධ හිඟයෙන් කිසිදු රෝගියෙකු මරණයට පත්වීමට ඉඩ නොතබා එම හිඟ ඖෂධවලට ආදේශක යොදවා රෝගී ජනතාව බේරාගත්තේය. දැන් කළු වලාව පහව ගොස් රිදී ඉරක් දක්නට ඇත. මේ රට තුළ ඖෂධ හිඟ යන වචනයට තිත තබා ඇති බව රටේ ජනතාවට දැනුම් දෙන්නේ අප්‍රමාණ වූ සැනසෙල්ලකිනි. මේ ආකාරයෙන් ඉතිරි ගැටලුද ළඟදීම විසඳා හමාර වන බව ස්ථිරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් ලක්ෂ 50ක පරිත්‍යාගයක්. ඖෂධ හිඟයක් පිළිබඳ පවතින ප්‍රචාර සෞඛ්‍ය අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා. දුම්රිය රක්ෂිත වගා කටයුතු සඳහා යොදා ගැනීමේ තීරණයක්. PNB සහල් ලබන සතියේ වෙළඳපොළට. බංග්ලාදේශයේ ගංවතුරෙන් ලක්ෂ 3ක් අවතැන්. වසර 30කට පසුව ශ්‍රී ලංකාව මව්බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් වාර්තා කරයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.